තුනේ හැම කෙනෙක්ම ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී උතුම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත සමාධිට්ඨි සූත්‍රය ආශ්‍රය කරගෙන අපි ධර්ම කාරණා පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරගෙන පැමිණියේ. ඒ සම්මාදිට්ඨි සූත්‍රයට අදාළව විග්‍රහ වන වැදගත් ධර්ම පර්යායන් රාශියකට විශේෂයෙන්ම සරියුත්තරුන් වහන්සේ සමග දුන අපට මේ වැදගත්කම සරියුත්තරුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවලදී උන්වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම තමයි ප්‍රධාන වශයෙන් මේ සූත්‍ර දේශනාව තුළ අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසාම නවාංග ශාස්ත්‍රීය ශාසනයේ විදිහට ධර්ම මේ දක්වන වල කියස තුලත් වෙන සූත්‍ර තමයි සමාධි සූත්‍ර කියලා කියන්නේ. සම්පාද ධර්ම පිළිබඳව ප්‍රශ්න විමසන විචුණහන්සලා කටයුතු කළා. හිදී භවයේ පිළිබඳව කරුණු දේශනා කරන්නට යෙදුණා සරියුත්තරුන් වහන්සේ. ඒ තමයි අපි අවසාන වශයෙන් තේරුම් ගන්නට යෙදුන ධර්ම පරයය බවට පත් උනේ. එතකොට අද දවසේදී අපට ඊළඟ දහම් පරයය තමයි මෙතනදී තේරුම් ගන්නට තියෙන්නේ. සරියුත්තරුන් වහන්සේ සම්මාදිට්ඨියට පත්වීම පිළිබඳව දේශනා කළාට පස්සේ ඉන්පසුව මත්තෙහිත් ඒ භික්ෂුන් වහන්සේලා සරියුත්තරුන් වහන්සේගෙන් විමසන්නට යෙදුනා. එවැත්නි තවත් දහම් පරයයක් තියනවාද මේ සම්මාදිට්ඨියට පත්වීම පිණිස කියලා සරියුත්තරුන් වහන්සේගෙන් විමසන්නට යෙදුනා. මෙහෙම විමසනකොට සරියුත්තරුන් වහන්සේ සියා අවසෝ එවැත්නි එහෙම දහම් පරයයක් තිබෙනවා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ උපාදානංච පජානාති උපාදාන සමුදයංච පජානාති උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධගාමිනී පටිපදංච පජානාති එතාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියලා දේශනා කරන්නට යෙදුනා. හැබැයි න්‍යායක් තියෙනවා. මේ ශාසනයේ කෙනෙක් උපාදානංච පජානාති උපාදාන පිළිබඳව දන්නවා නම් උපාදාන සමුදයංච පජානාති උපාදාන සමුදය පිළිබඳව දන්නවා නම් ඒ වගේම උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධය පිළිබඳව දන්නවා නම් උපාදාන නිරෝධගාමිනී පටිපදංච පජානාති උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා නම් එතාවතාපිකෝ මෙතකිනුදු ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය උපදවා ගත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය ඍජු බවට පත් වූයේ වෙයි කියලා මේ සම්මාදිට්ඨියට පත්වීම පිණිස නැතිනම් දෘෂ්ටිය ඍජු භාවයට පත් කර ගැනීම පිණිස පවත්නා තවත් දහම් පර්යායක් පිළිබඳව දේශනා කරනවා. පින්නතනේ මේ යෙදෙන දහම් පර්යායන් ඒ කියන්නේ ජරා මරණයේ ඉඳලා පටන් අරගෙන ජාති ආදී මේ සියලු දහම් පර්යායන් පටිච්චසමුප්පාද ධර්මය ඉලක්කගත කරගෙන දේශනා කරන දහම් පර්යායන්. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවරණයට ලක්වෙනවා වගේම පටිච්චසමුප්පාදය තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය ස්මතු වන ආකාරය අපිට ප්‍රධාන වශයෙන් මේ සූත්‍රයේ මගින් තේරුම් ගන්නට පුළුවන් තිබෙනවා. සත්‍ය ධර්මය ස්මතු වෙන. එතකොට දැන් මෙතනදී අපට පැහැදිලි වෙනවා උපාදානංච ඥානාන්ති උපාදානයේ පිළිබඳව හඳුනා ගන්නවා නම් උපාදාන සමුදයංච පජානාති උපාදාන උපින්නේ මොකක්ද දන්නවා. උපාදාන පදා පිළිබඳව හඳුනා ගන්නවා නම් මෙන්න මෙපමණකිනදු ආර්ය සමාධිත්‍යයට පත්. එතකොට සමාධිත්‍යයට පත්වීමේදී ඔහු උපාදානයේ පිළිබඳව දැනගත්තත් උපාදානයේ හටගන්න ආකාරය පිළිබඳව දැනගත්තත් ඒ ඥාණයම තමයි ඔබ සම්මාදිට්ඨියට පත් කරන්නට හේතුව බවට පත් උනේ. එතකොට සරියුත්තරුන් වහන්සේ මත්තේ නැවත මේක විමසා බෙදා දක්වනවා කොහොමද? උපාදානං කතම උපාදානං. එතකොට මොකද්ද එතන උපාදානය? මොකද්ද උපාදාන සමුදය? මොකද්ද උපාදාන නිරෝධය? උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. චත්තාරිමානි ආවසෝ උපාදානං. එවත්නි උපාදාන හතරක් තිබෙනවා. ඒ තමයි
කාමුපාදාන, ditthුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාද උපාදාන. උපාදාන හතරයි. කාමුපාදානය තියෙනවා. කාම වශයෙන් ග්‍රහණය කරගන්න බව. ඒ වගේම ditthුපාදානය තියෙනවා. දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගන්න බව. සීලබ්බතුපාදානය තියෙනවා. සිල් වෘත වශයෙන් උපාදානය කරගන්න බව සහ අත්වාද උපාදානය කියලා ආත්ම වාදයක් විදිහට අපි ග්‍රහණය කරගන්න කමයි කියලා මේ උපාදානය අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අපට දකින්නට තිබෙන විශේෂත්වය තමයි උපාදානය කියලා කිව්වහම අපි දන්නවා වචනේ තේරුම විදිහට ගත්තොත් මේක මේ දැඩි ලෙස අල්ලා ගන්නාකම. දැඩි ග්‍රහණය. තමාගේයි දැඩිව ගන්නාකම. මේ උපාදානය කියන වචනය අපිට නිර්වචනය කරන්නට ඒ විදිහට පුළුවන්කම තියෙනවා. එතකොට මේ තමාගේයි ගත්ත දැඩිව ග්‍රහණය කරගත්ත මෙන්න මේ ස්වභාවය යෙදෙන තැන් හතරක් පිළිබඳව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට උපාදානයේ පිළිබඳව විග්‍රහ වන ඇතැම් තැන්වල අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ දහම්පර්යායෙන් බැහැරට ගිහිල්ලත් උපාදානයේ පිළිබඳව විස්තර වෙනවා. ඒ කාම උපාදාන කියන එකට භව උපාදානයත් ආදේශකයක් හැටියට. නැතිනම් එතනට එකතු වෙනවා භව උපාදානයත්. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන හැටියට උපාදාන හතර විග්‍රහ වන ආකාරය දකින්නට පුළුවන්කම තියෙනවා. එතනදී සීලබ්බත උපාදානය කියන එක පෙන්වන්නේ නැහැ. නමුත් මෙතනදී සරියුත්තරුන් වහන්සේ විසින් විභජනයට ලක් කරන බෙදා දක්වනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා, දකින්නට පුළුවන්කම තියෙනවා. සීලබ්බත උපාදානය ඇතුළත් කරනවා. එතකොට මේ භව උපාදානයේ හැටියට ගන්නා දේ මෙතන දක්වන්නේ නැහැ. භවයේ උපාදාන වශයෙන් ගන්නා කම මෙතනදී උපාදානයක් හැටියට පෙන්වන්නේ නැහැ. එතකොට අපිට දැන් විශේෂම දේ කාම උපාදාන හැටියට උපාදානය කාමාවචර භූමියේ සත්‍යය හැටියට අද අපි සිද්ධ කරන දේ. ඒ කියන්නේ කාම ලෝකයේ අසුරු කරන අය විදිහට කාම උපාදානයට නතුව කාම උපාදානයටම බරව කටයුතු කරනවා. ඒකට ලෝකයේ තුල අපි උපාදානය කාමය උපාදානයක් කරගන්නවා කියන එකෙන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදී ධර්මයන් පිළිබඳව අපි මේ කාමය පවතිනවායයි කියලා දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ පැත්තට අපි දැඩිව පවත්වලා ඒ පැත්තෙහි පවත්නා දෙයක් හැටියට ඒ පිළිබඳව සංකල්පනා උපදව ගන්නවා. අන්න ඒ දැඩි ග්‍රහණය තමයි මෙතනදී උපාදානයයි කියලා කියන්නේ. ඒකට උපාදාන පත්‍ය භවෝ කියලා අපි භවයේ පිළිබඳව විස්තර කරගන්නකොට තේරුම් ගත්තා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය උපදිනවා. තණ්හා උපාදාන දෙක තමයි. කාම භවයේ බවට පත් කරන්නට හේතුව සැකසෙන්නේ උපාදානයේ කාම උපාදානයක් වන කල්හි. එතකොට උපාදානය කාම භූමියේහි පවතිනකොට කාමාවචර මට්ටමේ වෙනකොට හැම වෙලාවකදීම එයා සිද්ධ කරන කර්මය කාමාවචර කර්මයක්. ඒ කර්මයට අනුරූපීව තමයි ඒ උපාදානය පවත්වන්නේ. නිසා ඒක කාම උපාදානය කියලා කියනවා. අද ප්‍රතජන භූමිය තුල මේ කාම භූමිය තුල වාසය කරන සත්වය හැටියට සංකල්පනාවක් විදිහට දැඩිව බැසගත් සිතක් විදිහට ඔබට තිබෙනවා හැඟීමක් රූපයේ පැත්තේ ලස්සන දේවල් තියෙනවා. ප්‍රේමනාප භාවයේ ප්‍රේමනාප බව උපදවන දේ රූපේ පැත්තේ තියෙනවා. මිහිරි බව ගෙනවිත් දෙන දේ ශබ්දයට අයිති දෙයක්. ඒ වගේම රසවත් භාවය ඇති කරන දේ බාහිර දේ තියෙන දෙයක්. ඒ වගේම ගඳ සුවඳ බාහිර තියෙන දෙයක්. ස්පර්ශය මේ පේන දේවල් අල්ලන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපිට රූපයේ පැත්තෙන් ඇති කරගත්ත ග්‍රහණයක් තියෙනවා. ඒ නිසා තමයි අපේ දර්ශනය සැකසීලා තියෙන්නේ සම්පූර්ණම රූප හොයාගෙන යන පැත්තට. ශබ්ද හොයාගෙන යන පැත්තට. ගන්ධ රස ස්පර්ශ හොයාගෙන යන පැත්තට. අපි අපේ ජීවිතය විශ්ලේෂණය කරගන්නට පටන් ගත්තොත් ලෞකිකව අපි සම්මුතිය තුළ සාමාන්‍යයෙන් ජීවත් වෙන ජීවිතය ඔබ කැමති ප්‍රේමනාප රූප බලන්නට අප්‍රියමනාප දේ දුරු කරලා දාන්නට. ප්‍රේමනාප ශබ්ද අහන්නට අප්‍රියමනාප දේ නාහින්නට. මේ ඉන්ද්‍රිය පිනවීම තමයි මූලික වශයෙන්ම සත්‍ය බලාපොරොත්තු වෙන්නේ. ඉන්ද්‍රියන් සතුටටපත් කර ගැනීම ඉන්ද්‍රිය ධර්මයන් පිනවීම කියන දේ. ඒකට ඉන්ද්‍රිය ධර්මයන් පිනවමින්
ඉන්න අයට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් කාම වශයෙන් උපාදානය කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි කාම උපාදානය කියලා කියන්නේ. කාම වශයෙන් උපාදානය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් හැම වෙලාවකදීම රූපයේහි ස්වභාවය තමයි කාමය ඇති කරන බව ඒකට අයිති නැහැ. කාමය ඇති කරන බව රූපයට අයිති නැහැ. රූපය ගැන දේශනා කරන්නෙම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූපයට අයිති සමස්ත රූපස්කන්ධයට අයිති දේ පිළිබඳව දේශනා කරනකොට පෙන්වන්නෙම නේතේ කාමා මේ දේවල් කාම නෙමෙයි. කාමයේ එන්නේ එතනින් නෙමෙයි. මේ දේවල් කැමැත්ත ඇති කරන දේවල් නෙමෙයි. අපිචතේ කාම ගුණාති අරියස්ස විනේ වෙච්චති කියලා කියනවා. ඒවා කාම ගුණ කියලා තමයි මේ ආර්ය විනේ කියන්නේ. එතකොට එහිදී කාමය කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පමේ වශයෙන් ඇති කරගත්ත නැතිනම් සංකල්පමේ රාගය තමයි කාමයේ බවට පත් වෙන්නේ. එතකොට රූපය කියන දේ කාම ගුණයක්. කාම ගුණයක් කියලා කියන්නේ කාමය පේන්නේ අපිට ඒ රූපයත් එක්ක එකට එකතු වුණාට පස්සේ. ඒ නිසා ඒ රූපය මත පතිත කරගත්තාම තමයි අපිට ඒ කාමය ප්‍රකට වෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒක කාම ගුණ කියලා කියන්නේ. හැබැයි රූපය කියන්නේ කාමය නෙමෙයි. රූපය කියන්නේ කාමය ඇති කරන දේවත් කාමයවත් නෙමෙයි. එතකොට රූපය මත සංකල්පමය වශයෙන් බැඳෙන කම නිසා තමයි කාමය උපදවාගන්නේ. ඒ නිසා තමයි සංකල්පය වෙනස් වෙනකොට කාමය කැමැත්ත පුද්ගලයාගේ ඒ තියෙන දේ වෙනස් වෙන්නේ. පුද්ගලයා සතු තියෙන කැමැත්ත වෙනස් වෙන්නේ හැම වෙලාවකදීම සංකල්පය වෙනස් වීම මත. ඒකට සංකල්පය තමයි අපි හැම වෙලාවකදීම කැමැත්ත විදිහට දැඩිව අල්ල ගන්න තැන, දැඩිව ග්‍රහණය කර ගන්න තැන. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සංකල්ප මේ වශයෙන් උපද්ද ගන්න ඒ කාමය තුල සහ කාම ගුණය අතර තියෙන වෙනස. එතකොට අපිට පේනවා රූපය කියන එක කාමය නෙමෙයි කියන එක. හැබැයි කාමය කියලා කියන්නේ හැම වෙලාවකදීම සංකල්පමේ වශයෙන් උපද්ද ගන්න දේ. ඒ සංකල්පමේ වශයෙන් උපද්දවා ගනු ලබන දේ රූපේහිලා දකිනකොට රූපය සැපවත් කියලා විඳින තැනකදී රූපයේම සැප පවතිනවා යයි දැඩිව ග්‍රහණය කරගන්නාකම තමයි උපාදානය. මෙතනදී අපිට දෙකක් තියෙනවා. ඒ තමයි තණ්හාව සහ උපාදානය කියලා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන කියලා කියන්නේ අපි පටිච්චසමුප්පාදය ගැන කතා කරනවා. එතකොට තණ්හාව නිසා උපාදානය පේනවා. තණ්හාව නිසා උපාදානය පේනකොට දැන් තණ්හාව යෙදෙන්නේ යම් විදිහකටද ඒ ආකාරයට තණ්හාව යෙදෙන තැන තමයි උපාදානය කියන දේ ජනනය වෙන්නේ. එතකොට ඒ පැත්තට කාම උපාදානය අපිට උපදිනවාය කියලා කියන්නේ මෙහි කාම සහගත සංකල්පනාවක් ඇති වෙලා මේ පැත්තෙන්ම ආධ්‍යාත්මික සිත පැත්තෙන්ම තමන් සතුටු වෙන තැනක ඒ රූපේ පැත්තෙම පවතිනවායයි දැඩිව හිතනකම සහ ග්‍රහණය කරගන්නාකම තමයි මේ කාම උපාදානයේ බවට පත් වෙන්නේ. එතකොට අපිට පැහැදිලි මේ මෙතන තියෙනවා දැඩිව අල්ල ගන්න කමක්. දැඩිව ග්‍රහණය කරගන්න කමක්. නිෂ්ඨාවකටපත් වීමක්. එතකොට අපේ සමස්ත දර්ශනය පින්නතුනි පිහිටලා තියෙන්නේ ඔන්න ඔය කාම උපාදානය කියන එක මත. කාමාවචර සත්වයින්ගේ සමස්ත දර්ශන විශේෂම තියෙන්නේ ඔය කාම උපාදානය කියන දේ මත. එතකොට මේ කාම උපාදානය මත කියලා කියන්නේ හැම වෙලාවකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වල කැමැත්ත හොයාගෙන යන ස්වභාවයෙන් යුක්තයි. එනිසා කාමාවචර සත්‍ය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නයි කියලා කියනවා. රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නයි. රූපේ අනුව තමයි වාසය කරන්නේ. එතකොට ඒ රූප නිමිත්තක් එක්ක ගිහිල්ලා රූප නිමිත්ත අනුව වාසය කරනකොට අන්න ඒ උපාදානය කාම උපාදානයේ බව. කාම උපාදානය කියලා හඳුන්වනවා. කාමය කියන දේ පවත්වන්නේ හැම වෙලාවකදීම රූප ටිකම පමණයි. කාමී කියන දේ පවත්වන්නේ හැම වෙලාවකදීම රූප ටික මත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් එක්ක. එතකොට නාම ධර්ම ටික මත කාමයේ යෙදෙන්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නෑ ඒකත් එක්ක කාමයේ යෙදෙන්නේ හැම වෙලාවකදීම රූපේ නියෝජනය වන තැනක. රූපේ නියෝජනය වන තැනක. එතකොට ඒ කියන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව තමයි මෙහි උපාදානය ඇති වෙන්නේ. ඒ නිසා තමයි ස්කන්ධ ටික උපාදානීය කියලා නම් කරන්නේ. දැන් ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියලා දෙකක් තියෙනවා.
ස්කන්ධ කියනකොට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. මේ තමයි ස්කන්ධ ධර්මය. කන්ද සූත්‍රයේදී උපාදානස්කන්ධ සහ ස්කන්ධ අතර තිබෙන වෙනස කුමක්ද කියලා අහනකොට වෙනස හැටියට පැහැදිලි කරන්නේ මොකක්ද? ස්කන්ධ සහ උපාදානස්කන්ධ අතර තිබෙන වෙනස පිළිබඳව දේශනා කරනකොට මේ 11 සැදෑරුම් වූ රූපේම තමයි රූපස්කන්ධය. රූප උපාදානස්කන්ධයත් මේ 11 සැදෑරුම් වූ රූපේම තමයි. හැබැයි එතනදී වෙනස් වෙන්නේ සාසවා උපාදානීයා කියන වචන දෙක. උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි සාසවා ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන තැනක් එතන. උපාදානීයා උපාදානයේට හිත වූ උපාදානයෙන් ඇසුරු වෙන තැනක්. ඒ තමයි රූප උපාදානස්කන්ධය. වේදනා ස්කන්ධයක් තිබෙනවා, වේදනා උපාදානස්කන්ධයක් තිබෙනවා. වෙනස මොකද්ද? වේදනා උපාදානස්කන්ධය කියන තැනක සාසවා උපාදානීය. උපාදානයේට හිතකම තියෙනවා. ඒකට අද අපි යම්තාක් රූපයක් පරිහරණය කරනවා නම් පින්නතුනි ඔබට පුළුවන් නම් දැකපු දේවල් ගැන හිතන්න. ඔබට පුළුවන් නම් අහපු දේවල් ගැන හිතන්නට, විඳපු දේවල් ගැන හිතන්නට පුළුවන් නම් ලෝකයේ තුල ඒ සෑම තැනකම උපාදානයෙන් ඇසුරවන්නට පුළුවන් ඒ දේ නිසා ඒ සියල්ලම උපාදානීය කියන වචනේ තුලට ඇතුළත් කරනවා. ඇහැට රූප පේනවා නම්, කනට ශබ්ද ඇහෙනවා නම්, නාසයට ගඳ සුවඳ දැනෙනවා නම් ඒ සෑම දෙයක්ම උපාදානයේට හිත වූ දේවල්. ඒ නිසා පොදුවේ ගත්තාම අපි ඇසුරු කරන්නේම උපාදානස්කන්ධයක්. ඒ උපාදානස්කන්ධයක් ඇසුරු කරන්නේ උපාදානය සහ ආශ්‍රවයන්ට හිතකම. ආශ්‍රවයන් අපේ මනස තුල පවතිනවා. ඒ දේවල් වලින් තමයි අපි රූපය ඇසුරු කරන්නේ. රූපේහි අනිත්‍ය වූ රූපේහි නිරෝධ වූ රූපේහි අනිත්‍ය බව හෝ නිරෝධ ස්වභාවය පිළිබඳව දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා තමයි අපි හැම වෙලාවකදීම රූපේ තියනවා කියලා කල්පනා කරන්නේ. අන්න ඒ රූපේ තියනවා කියලා අපි කල්පනා කරන තැනක හැම වෙලාවකදීම අර රූපයම රූපස්කන්ධේම රූප උපාදානස්කන්ධය කියලා කියනවා. ඒකට හේතුව ඒක උපාදානීයයි. දැන් උපාදානයෙන් අපි ඒක ඇසුරු කරන්නේ ඊට පස්සේ. හැබැයි යම් කිසි අවස්ථාවක නිරෝධයෙන් රූප නිරෝධය සාක්ෂාත් කළොත් අන්න එතකොට කියන උපාදාන වලට ඉඩ නැතිකම නිසා ස්කන්ධ මාත්‍රයක පැවැත්මක් කියලා. ඒකට මේ උපාදාන කියන එක කතා කරනකොට අපිට කතා කරන්නට අවශ්‍ය වන දෙයක් තමයි උපාදානීය සහ උපාදාන කියන තැන. නැතිනම් උපාදානස්කන්ධ කියලා අපි කතා කරන තැන සහ ස්කන්ධ අතර තියෙන වෙනස්කම්. ඒකට උපාදානය කියන එක පිළිබඳව දැනගන්නකොට උපාදානංච පජානාති කියනකොට අපි හඳුනා ගන්නවා උපාදානයේ දැඩිව අපි ග්‍රහණය කරගන්නේ මොන ආකාරයෙන්ද? පළවෙනි දේ තමයි කිව්වේ කාම උපාදානය. ඒක අපිට පැහැදිලි අපේ ජීවිතය තුළ අද සැපය කියන දේ පැවැත්ම අපි දකින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් මත. ඒ තමයි කාම උපාදානයේ තිබෙන ස්වභාවය. ඒ දේ නිසාම තමයි අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයන්නේ. කැමැත්ත ගෙන දෙන එබඳු දේවල් පවතිනවායයි එබඳු දේවල් පසුපස්සේ අඹාගෙන යන්නේ ඒ තියෙන උපාදාන ස්වභාවය නිසා. දැඩිව පිහිටි මනසක් ඒ පැත්තේ තියෙන නිසා. දැන් ඔබට යම් කිසි රූපයක් ලස්සනයි කියලා හිතෙන්න පුළුවන්. ඔබට ලස්සනයි කියලා හිතෙන රූපය ආපහු නැවත බැලීම පිණිස ඔබ ඇස් දල්වා ඒ පැත්ත බලනකොට ආපහු පේනවා. ආපහු සිතින් නිමිත්තක් විදිහට ඔබ ආස්වාදනය කරනවා. ඒ ආස්වාදනය කරනු ලබනකොට ඒ ඇති කරගන්න ආස්වාදය ආපහු රූපය තුළ පිහිටි දෙයක් හැටියට ඔබ දැඩිව ස්ථාවරත්වයකට පමුණවනවා. අන්න ඒක තමයි උපාදානය කියලා කියන්නේ. අන්න ඒ ස්ථාවරත්වයකට පමුණවාගත් ස්වභාවය. එහි පවතිනවායයි දැඩිව ගත්තකම උපාදානය. ඒ කාම උපාදානයේහි ස්වභාවය. ඊට පස්සේ තව කෙනෙකුට ඇතිවෙන දෙයක් තමයි ditthi වශයෙන් ඇති කරගත් උපාදානය. ditthi උපාදානය කියලා කියන එකට. ditthi වශයෙන් ඇති කරගත් උපාදානය තමයි සාස්වත උච්ඡේද වශයෙන් ඇති කරගන්නා දෘෂ්ටිය. අවසාන උපාදානයේ අත්වාද උපාදානය. මේ අත්වාද උපාදානයත් ditthi උපාදානයත් කියන එක අපිට එකට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේකේ වෙනස් බවකුත් තියෙනවා. ditthi උපාදානය කියනකොට ඒකේ වෙනස් බවකුත් අත්වාද උපාදානය කියනකොට එතන වෙනස් බවකුත් තියෙනවා. නමුත් අපිට එකට කතා කරගෙන යන්න පුළුවන්. මොකද එකම කරුණු ටික තමයි මේ තැන් දෙකේදීම අපිට තේරුම් ගන්නට තියෙන්නේ. මේකේ වෙනස්කම් මොනවද කියන එක අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ditthi උපාදානය කියලා කියනකොට
දෘෂ්ටියක් වශයෙන් අපි දැඩිව ග්‍රහණය කරගන්නකොට ඒ ග්‍රහණය කර ගැනීම සාස්වත වශයෙන් අල්ලා ගන්නා කමත් උච්ඡේද වශයෙන් අල්ලා ගන්නා කමත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සාස්වතය සහ උච්ඡේදය අනුව දිවෙන දෘෂ්ටීන් අපි එදා කාලේදී ಭಾರತೀಯ සමාජය තුල පැවති දෙසටක් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව අපි අහනවා. මේ ශාඛා ප්‍රශාඛා වලට මේවා බෙදී යන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා දිට්ඨිය. නමුත් දිට්ඨියේ මූලික තැන් දෙකයි. ඒ තමයි සාස්වතය සහ උච්ඡේදය. සාස්වතය සහ උච්ඡේදය අනුව බලනකොට සාස්වතය කියලා කියන්නේ පැවැත්මක් පිළිබඳව හිතනකම. ආත්මයක ආදී නොසිඳී පවත්නා ස්වභාවයක්. එක දිගට භවයෙන් භවයට යන පැවැත්මක් තියෙනවා. ඒකට මේ එක පුද්ගලයෙක් තමයි පෙර ඉඳලා මෙතනට ආවේ. අර භවයෙන් භවයට යන විඥානයක් පිළිබඳව ප්‍රකාශ කළේ සාති භික්ෂුන් වහන්සේක අවස්ථාවකදී. ඒකට අන්න ඒ වගේ ඒ කියන්නේ දැන් සමහරලාට සම්මුති තුල යෙදෙන කරුණු අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ එදා මේ විදිහට උත්පත්ති ලැබලා හිටියේ මම වෙස්සන්තර රජතුමා වෙලා හිටියේ මම තමයි එදා ඒ වෙස්සන්තර ඉපදුනේ කියලා ජාතක කතාදී දේශනා කරනකොට පූර්වාපර සංදි ගලපනවා. එතකොට මේක අහගෙන ඉන්නකොට අර හාමුදුරු කල්පනා කරනවා එහෙනම් එදා හිටපු කෙනාම නම් අද ඉන්නේ මේ එදා ඉඳලා ආපු ආත්මයක් මෙතනට තියෙනවා. එහෙනම් කොහොමද මේක නැහැ කියන්නේ? එහෙනම් භවයෙන් භවයට යන යම් කිසි ශක්ති විශේෂයක් ආත්ම විශේෂයක් තිබෙනවා කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. ඒකට අන්න ඒ වගේ කෙනෙකුට තියෙන්නට පුළුවන් ආත්මවාදයේ පිළිබඳව පවතිනවායයි ගන්නාකම. ලෝකයේ තුල තියෙනවා ස්ථාවරව. ඒකට කියනවා අපි දිට්ඨියක් කියලා. පවතිනවා කියලා ගන්නාකම. ඊට පස්සේ අපිට දිට්ඨිය පිළිබඳව විමසනකොට අනිත් දිට්ඨිය තමයි උච්ඡේදය. උච්ඡේදය කියලා කියන්නේ සිඳෙනවා. දැන් අපි ගත්තොත් බොහෝ භෞතිකවාදී දෘෂ්ටීන් භෞතිකවාදීන් ඉන්නකොට දැන් ඒ අය කල්පනා කරන්නේ ඒගොල්ලෝ හේතුඵල ධම පිළිගන්නේ අතීත හේතු ටික නිසා ඇති වුණ වර්තමාන ඵලයේ පිළිබඳව දකින්නට තරම් ඔවුන්ගේ බුද්ධිය පැසීමට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හේතුඵල ධම තේරුම් ගන්නට තරම්. එනිසා ඔවුන් කල්පනා කරනවා මේ රූපයම ආත්මයක්. මේ රූපේම තමයි ආත්මය. මේ රූපේ නැසිලා යනවා කියලා කියන්නේ මොකද්ද? මේ ආත්මේ නැසිලා යනවා කියන එක. මේ රූපේ ආත්මය, මේ රූපේ තමයි කෙනා, මේ රූපේ තමයි පුද්ගලයා, මේ රූපේ නැති වෙලා යනවා, මැරෙනවා. අපි කියනවා මැරෙනවා කියලා. ඊට පස්සේ මැරුණාට පස්සේ මේක මෙතනින් ඉවරයි. ආපහු ඒක හටගන්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ නිසා ලෝකේ කර්මය තියෙන්නට පුළුවන්. එහෙනම් කර්ම හොඳ නරක කර්ම ඇත්තේ නැහැ. ලෝකේ හොඳ නරක කර්ම ඇත්තේ නැහැ. එයා නියත මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. එතකොට ඒක උච්ඡේදය කියන එක බොහොම භයානකයි. සාස්වතේ තව හොඳයි. කියන්නේ දෘෂ්ටි දෙකම අපායগামী තමයි. හැබැයි සාපේක්ෂව ගත්තාම උච්ඡේද දෘෂ්ටිය තමයි නියත මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙන්නේ. සාස්වතේ ඇතුළේ තියෙන කර්මයේ කර්මඵලයේ පිළිගන්නවා. ඒ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනකොට ඒ ආත්මය හොඳ කර්ම කළොත් හොඳ දේවල් එකතු වෙනවා. නරක කර්ම කළොත් නරක දේවල් එකතු වෙනවා කියලා ඒ ගොඩනගාගත්ත දෘෂ්ටි තිබුණා. ඒ නිසා සාස්වතය යම් මට්ටමකින් ලෞකික පිනක් හරි කරගන්න ඉඩ ඉතුරු කරනවා. හැබැයි උච්ඡේදයේ ඇතුලේ ඉඩ ඉතුරු කරන්නේ නැහැ. ඒකට උච්ඡේද දෘෂ්ටියේ ස්වභාවය තමයි මෙතනින් පස්සේ සිඳනවා. ඒක මේ ජීවිතෙන් පස්සේ කියලා හිතනවා. සමහර අය කියනවා ආත්ම 10යි කියලා, සමහරව කියනවා 100යි කියලා. එක අයගේ එක මතවාදයන් තිබෙනවා. ඒකට මේ තමයි දෘෂ්ටියෙහි තිබෙන සාමාන්‍ය ස්වභාවය, සාස්වතය සහ උච්ඡේදය කියන එක. ඊට පස්සේ දිට්ඨිය කියන එක විමසා බලනකොට අපිට තව එහාට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි සතර විපල්ලාස දිහා අපි බලනකොට අනිත්‍යතේ නිට්ටයයි කියලා ඇති කරගන්න දෘෂ්ටියක් තියෙනවා. අනිත්‍ය ධර්මයෝ නිට්ටයයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. සැපදේ දුකයි කියලා දුක්දේ සැපයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. දුක්දේ සැපසහගතයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම අසුබදේ සුබයයි ගත්ත දෘෂ්ටියක් තිබෙනවා. අනාත්ම ධර්මය ආත්මයයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. මේ තමයි දෘෂ්ටියෙහි තියෙන ස්වභාවය. එතකොට මේ දෘෂ්ටිය කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය කියන දේ විස්තර කරන්නේ ඒ කියන්නේ ඒක විග්‍රහ කරන්නේ කොහොමද? අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසය තමයි දිට්ඨිය. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ මොකද්ද? දැඩිව යම් කිසි දෙයක් ග්‍රහණය කරලා ස්පර්ශ කරලා තියනවනම් තදින් අල්ලගෙන ඉන්නවනම් ඒ දැඩි ලෙස ග්‍රහණය කරගන්නා කමම තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨිය කියන එක සාස්වත වශයෙන් දැඩිව අල්ල ගන්නවා.
ඊට පස්සේ උච්ඡේද වශයෙන් දැඩිව අල්ලා ගන්නවා. එතකොට සාස්වත උච්ඡේද ආදී ලෙස දැඩි ලෙස ග්‍රහණය කරගන්නා කම තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨිය අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා. ලෝකේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. ඒක නිට්ටයයි කියලා ගන්නවා. එතකොට මේ නිට්ටයයි කියලා ගන්න කම නිසා තමයි ඒක යම්කිසි කාල සීමාවක් වන්නට පුළුවන්. කාල සීමාව විරහිතව වන්නට පුළුවන්. අතීතේ ඉඳලා තිබුණ දේ නොවෙනස්ව මෙසේ එක ලෙස පවතීගෙන යනවායයි කියලා හිතන දිට්ඨියක් අපිට තියෙනවා. ඒ තමයි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත දිට්ඨිය. දැන් ඔබට ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන් නේ ගිහිල්ලා. ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අද දකින්න දේ ඔබට හෙට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි දිට්ඨියේ තියෙන ස්වභාවය. ඒක අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න දිට්ඨියක් තියෙනවා. ඒ වගේම දුක් ධර්මයන් සැපයයි කියලා හිතනවා. දැන් හටගෙන නිරුද්ධ වෙන්නේ දුක් වූ ස්කන්ධ ධර්මතා ටිකක්. කල්පනා කරනවා ඒ ස්කන්ධ ටික මත සැප සහගත දේවල් තියෙනවා කියලා. දැඩිව අල්ලගත්තු දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකේ සැප හොයාගෙන යන්නට පෙළඹෙන්නේ. දිට්ඨියත් ඒකට එක හේතුවක්. එතකොට අර දිට්ඨිය කියන දේ හැම වෙලාවකදීම උපකාර වෙනවා මේ අද තියෙන අවිද්‍යාසහගත ලෝකේ සසර දුක ගෙනවිත් දෙන මේ භවයේ පැවැත්මට. එනිසා දිට්ඨිය කියලා කියනකොට එතනදී හැම වෙලාවකදීම අසුබ දේ සුබයයි කියලා ගන්නාකම දුක් දේ සැපයි කියලා ගන්නාකමත් ආදී ලෙස දික්ටි වශයෙන් පවත්තන තැන්වල තමයි අපි වාසය කරන්නේ. අසුබයි දෙයක් ඒක සුබයි කියලා හිතනවා. කයෙහි ස්වභාවය අසුබයි. ඒ අසුබ දේ සුබයයි කියලා අපි මතු පිටින් බලලා දෘෂ්ටි වශයෙන් කල්පනා කරනවා. එතකොට අන්න ඒ විදිහට අනාත්ම දේ ආත්මයි කියලා දෘෂ්ටි වශයෙන් කල්පනා කරනවා. දැන් ඔබට පේන ඇති දෘෂ්ටිය කියලා කියනකොට ඒක පෘතුලයි. ඒ කියන්නේ පැතිරිලා තියෙනවා. දිට්ඨිය උපාදානයක් හැටියට කියනකොට ඒක පැතිරිලා තියෙනවා. අනිත්‍ය පැත්තටත් පැතිරිලා, ඒක දුක් දේ සැපයි කියලා ගත්ත පැත්තටත් පැතිරිලා, ඒ වගේම අසුබ දේ සුබයි කියලා ගත්ත පැත්තටත් පැතිරිලා මේ දිට්ඨිය කියනකොට ඒක හැම පැත්තකටම ගිහිල්ලා තියෙනවා. දිට්ඨිය කියන එකේ එක කොටසක් විතරයි අනාත්ම දේ ආත්මයි කියලා ගත්තේ. දැන් අත්වාද උපාදානය කියන එක වෙනම දක්වන්නේ ඇයි කියන එක ඔබට පැහැදිලි. දිට්ඨි උපාදානය වෙනම දක්වලා අත්වාද උපාදානය වෙනම දක්වන්නේ ඇයි කියන එක ඔබට දැන් පැහැදිලි. ඇයි? දිට්ඨිය කියනකොට ඒක ගොඩක් පැතිවලට විහිදී යන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අත්වාද උපාදානය කියනකොට ආත්මයක් පවතිනවා කියලා හිතනකම විතරයි. අත්වාද උපාදානය කියනකොට ඒක ආත්මවාදයේ පිළිබඳව කතාවක්. හැබැයි දිට්ඨි උපාදානය කියනකොට ඒක දිට්ඨිය පැතිරී යන තව පැතිකඩවල් දකින්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨි උපාදානයේ විදිහට. එතකොට සීලබ්බත උපාදානයේ තුන්වෙනි උපාදානයේ සීලබ්බත උපාදානය කියලා කියන්නේ සීල වෘත උපාදාන වශයෙන් අල්ලගන්න කම. සීල වෘත කියලා කියනකොට වෘත කියලා කියන්නේ පැවැත්ම. ඒ කියන්නේ පැවැත්ම ඔහුගේ චර්යාව, ඔහුගේ හැසිරීම. එතකොට සීලමය වෘතයන් තියෙන්නේ. ඒ කියන්නේ සීලය කියලා කියන්නේ සීලණය වනදී හික්මීම ලබන තැන. එතකොට හික්මීම ලබන්නා වූ පැවැත්ම සීල වෘත කියලා කියනවා. ඒ සීල වෘත අපි දැඩි ලෙස අල්ල ගන්නවා. වැරදි තැන් වලින් ඒක අල්ල ගන්නවා. ඒ තමයි සීලබ්බත වශයෙන් ඇති කරගන්න උපාදානයේ ස්වභාවය. යම් කිසි කෙනෙක් මේ සසර දුක නැති කරන්නට කියලා මේ ශාසනයෙන් බාහිරව ඉන්න පුද්ගලයෙකු විසින් ඒකේනා යම් කිසි සීල සමාදානයක නියුක්ත වෙනවා. ඒ දැඩිව අල්ල ගන්නවා. බුදුරජාණන්සේ කාලේ නම් අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත ආදී නොඑක් වෘත සමාදානයන් තිබුණා. එතකොට බල්ලෝ වගේ හිටියා, හරක් වගේ හිටියා. මේ දුක නැති කරන්න කියලා ගොඩක් දේවල් කළා. තමයි පංචතාපයෙන් තවුණා. මහා අවුවේ ගල් තලාවක ගිනි ගොඩවල් ටිකක් වටේට ගහගෙන මේ පරණ පව් ගෙව දැන් අවසන් කරනවා. අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව ඉන්නවා. අනාගතයට එතකොට දුක නැතුව ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම කල්පනා කරපු සමාජයක් එදා තිබුණා. ඇතැම් අය ඒ විදිහට සිද්ධ කළා. ඒකට අන්න ඒ දේවල් අල්ලගෙන ඉන්නකම තමයි සීල වෘත පරාමර්ශණය කිරීම කියන්නේ. ඒ වගේම සීල වෘත උපාදාන වශයෙන් ගැනීම කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක් පන්සිල් පද පහ වුණත් වෙන්නට පුළුවන්. මේ ශාසනයේ විදිහට නොවි. කියන්නේ මේ ශාසනය හැම වෙලාවකදීම සම්මා දිට්ඨියෙන් පටන් ගන්න දෙයක්.
ශික්ෂා පද විදිහට උනත් එයාගේ චර්යාව වෙනස් කර ගන්නවා නම් දර්ශනය නැතුව සම්මා දිට්ඨිය කියන දේ නැතුව ඒක එයාට දෘෂ්ටිගත වීම පිණිස හේතු වන දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ දෘෂ්ටිය කියන දේ අකුසලයක්. දෘෂ්ටිය කියන දේ අකුසලයක්. හැබැයි අකුසලයේ ප්‍රත්‍යවීම නිසා කුසලයේ උපදින්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් නිගණ්ඨනාත පුත්ත සත්තු මරන්නේ. සත්තු ගැන ඔහු අනුකම්පාව පවත්වනවා, මෛත්‍රිය පවත්වනවා. ඒකට සත්වයින් පිළිබඳව ඔහු පවත්වන මෛත්‍රිය කුසලයක්. හැබැයි එයාගේ තියෙන සිල් වෘත පිළිබඳව පරාමර්ශණය කිරීම, සිල් වෘත පිළිබඳව උපාදානය කර ගැනීම ඒක අකුසලයක්. ඒකට ඒක කුසල අකුසල විදිහට බෙදා ගන්නට ඔබ දක්ෂ වන්නට අවශ්‍යයි. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ දැඩිව අල්ලා ගන්නා ස්වභාවය යෙදෙන්නේ අපේ ජීවිතවල මොන පැතිවලින්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීම. ඊට පස්සේ අපිට තියෙනවා අත්වාද උපාදානය අපි හඳුනාගත්ත දැන් ආත්මවාදයේ පිළිබඳව කතාවක් කියලා. කොහොමද ආත්මය පිළිබඳව කතාවක් අපිට තියෙන්නේ? එතකොට ඔබ අහලා තියෙනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඒවා අමුතුවෙන් ලොකු කාලයක් අරගෙන පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් මම පැහැදිලි කරන්නම්. 20 ආකාර සක්කාය දිට්ඨිය කියනකොට රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් හැටියට කල්පනා කරනවා. රූපය ආත්මයක් හැටියට කල්පනා කරනවා. කියන්නේ මේ තියෙන රූපෙම තමයි ආත්මය. අපි කිව්වා ඉස්සෙල්ලා අර උච්ඡේදවාදීන් වගේ කියලා. මේ උච්ඡේද දෘෂ්ටියක් කියලා. භෞතිකවාදීන් වගේ කියලා. ඒ කියන්නේ මේ රූපෙම ආත්මයක් කියලා හිතන. එතකොට මේ රූපේ නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ආත්මය කියන එක එහෙනම් නැති වෙලා යනවා. රූපේ නැති වෙලා යනකොට ආත්මය කියන එක එහෙනම් නැති වෙලා යන්නට ඕනේ. එහෙනම් ආයේ මැරිලා උපදිනවා කියලා එකක් නැත්තම්. හොඳ නරක කර්ම කිරීම කියන දේවල් ලෝකයේ ඇත්තේ නැහැ. එහෙනම් කොහොම හරි හොඳින් සතුටින් ජීවත් වෙන එක තමයි කළ යුත්තේ. එහෙම දෘෂ්ටිගත මිනිස්සු ඉන්නවා. ඒක ඇති වෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ මූලයත් එක්ක. රූපය ආත්මය වශයෙන් කල්පනා කරනවා. ඒ තමයි ආත්මවාදය. අත්වාදය කියලා කියන්නේ ඒකට. රූපය ආත්මයක් කියලා කල්පනා කරනවා. ඊට පස්සේ රූපවන්තංවා අත්තානං සමනුපස්සති. ආත්මය කියලා එකක් තියෙනවා. ඒක රූපවත්. ගහක් තියෙනවා, ගහට ඡායාවක් තියෙනවා. මේ ගහ ඡායාවත්. ඒ කියන්නේ ඡායාවට අයිතිකාරයම ස්වාමීත්වයක් තියෙනවා මේ ගහේ. ගහේ තමයි ඡායාව. වෙන එකක නෙමෙයි ගහේ ඡායාව. අන්න ඒ වගේ ගහ වගේ දකින්නකෝ හැම වෙලාවකදීම දැන් ආත්මය කියන එක. ගහ තමයි ආත්මය. ආත්මයද රූපවත්. එකයි රූපවන්තං වා අත්තානං සමනුපස්සති. රූපවත් වූ ආත්මයක් තියෙනවා. ආත්මය කියලා එකක් තියෙනවා වෙනම. ඒ තියෙන ආත්මය අද රූපවත් විදිහට තියෙනවා. ඒ කියන්නේ ආත්මයට අයිති රූපයක් තියෙනවාද? හෙට දවසේදී රූපය බිඳිලා යන්න පුළුවන්. හැබැයි ආත්මය බිඳෙන්නේ නැහැ. තව රූපයක් ඒක උපදවනවා. ඒ නිසා මේකට කියනවා සාස්වතේ කියලා. පළවෙනි එක උච්ඡේදේ. මේක සාස්වතේ. සාස්වතේ කියලා කියන්නේ ආත්මය තියෙනවා. ඒ ආත්මයේ එක රූපී බවක් තමයි රූපයේ අයිතිකාරයේ රූප කියන්නේ රූපයේ අයිති මේ ආත්මයට කියලා හිතනකම. රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා කියනවා. එතකොට තවත් ආකාරයන්ගෙන් උපදිනවා අත්තනිවා රූපං සහ රූපස්මින් වාත්තානං කියලා ආකාර දෙකකට ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. ඒ තමයි ආත්මය කෙරෙහි රූපේ තියෙනවා. ආත්මය කියන එක මත තමයි මේ රූපය අද පිහිටලා තියෙන්නේ. රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපය තුල තමයි ආත්මය කියන එක තියෙන්නේ. මේක අස්සේ මේ පණ තියනවා වගේ හරියට මේ කරඬුවක් අස්සේ මණිකක් තියනවා වගේ. මේ ඇඟ අස්සේ තමයි පණ තියෙන්නේ. ඇඟ අස්සේ තමයි මේ කෙනා ඉන්නේ ආත්මය පුද්ගලයා ඉන්නේ කියලා අපිට හැඟීමක් තියෙන්නේ. ඒ මොකක්ද? ඒ තමයි රූපස්මින් වාත්තානං සමනුපස්සති. අත්තනිවා රූපං ආත්මය කෙරෙහි රූපේ තියෙනවා. මලක මල මත මලේ සුවඳ තියනවා වගේ ආත්මය මත අද රූපේ පිහිටා තියෙනවා. මෙන්න මේ ආකාරයට සූක්ෂමව මිනිස්සුන්ගේ චිත්තසංතානවල සත්වයින්ගේ චිත්තසංතානවල පවත්නා ඊටමත් විශාල දැඩි අකුසලයන්ට හේතු කරන තත්වයට මනසපත් කරන දෙයක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට දිට්ඨි වශයෙන් අපි දැඩිව ග්‍රහණය කරගන්න බවක් තියෙනවා. ස්කන්ධ ධර්මයෝ දිට්ඨි වශයෙන් දැඩිව අල්ලා ගන්නවා. දැන් සාස්වත වශයෙන් අපි ඇති කරගත්තා වගේම ඒ දැඩිව අල්ලා ගන්නා කමක් තියනවා අපිට දිට්ඨි වශයෙන් ගත්තාම. ඒක තමයි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තා.
සැප දුක් දේ සැපයි කියලා ගත්තා. අසුබ දේ සුබයි කියලා ගත්තා කියලා අපි කතා කළා. එතකොට ඒ දිට්ඨිය විදිහටම ඒකේ එක කොටසක් හැටියට අපිට දකින්න පුළුවන්කම ලැබුණා. අනාත්ම දේ ආත්මයි කියලා ගන්නාකම. දැන් උපාදානයේට බෙදනකොට මෙන්න මේ කෑල්ල වෙනම අරගෙන වෙනම උපාදාන කොටසක් හැටියට පෙන්නනවා. ඒ තමයි අත්වාද උපාදානයි. ආත්මවාදයක් පිළිබඳව පවත්නා උපාදානයක් තියෙනවා. එතකොට මේ ආත්මය කියන දේ පැවැත්ම පිළිබඳව දැඩිව අල්ලා ගන්න කමකින් තියෙනවා. මොකද ඒක අර දිට්ඨිය වගේම දිට්ඨියට අදාළ කරුණු ටික වගේම සුවිශේෂ ක්‍රියාකාරීත්වයක් සිදු කරන දෙයක් තමයි ආත්මවාදයේ විදිහට හිතනකම කියලා කියන්නේ. අත්වාද භාවය. එතකොට මේ අත්වාද භාවය එතන උපදවන විදිහ අපිට ඒ විදිහට රූපේ පැත්තෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහටම වේදනං අත්තතෝ සමනුපස්සති වේදනාව ආත්මය හැටියට වේදනාවත් වූ ආත්මයක් තියෙනවා කියලා ආත්මය කෙරෙහි වේදනාව තියෙනවා වේදනාව ASCII තමයි ආත්මය තියෙන්නේ සංඥාව සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයටම කොටස් පහක් මේ විදිහට ඇති වෙනවා කොටස් පහක් ඇති වෙනකොට මේකට කියනවා අත්වාද උපාදානයි කියලා ආත්මවාද විදිහට අපි අල්ල ගන්නවා එතකොට ආත්මවාද විදිහට අල්ල ගන්නා කමම දිට්ඨියත් කොටසක් තමයි ඒක දිට්ඨියත් කොටසක්. ඒකට අපි කියනවා සක්කාය දිට්ඨි කියලා. ආත්මවාදය කියන එක දිට්ඨියක්. ඒකට කියනවා අත්වාද දිට්ඨි කියලා. දැඩිව අල්ලගත්තකම. හැබැයි මේ දිට්ඨියම උපාදානයක් හැටියටත් දක්වනවා. උපාදානයක් කියලා කියන්නේ දැඩිව අල්ලගත්තා ගන්නා වූ තමායයි ග්‍රහණය කරගත්ත තැනක්. එතකොට මෙන්න මේ ආකාරයට අපි හැම වෙලාවකදීම උපාදානය කියන එක පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍යයි. උපාදානංච පජානාති කියලා උපාදානය පිළිබඳව හඳුනා ගන්න. ඒකට උපාදානය පිළිබඳව හඳුනා ගන්නකොට පින්නතුනි මෙතන විශේෂ නුවණක් පිළිබඳව කතා කරන්නේ. දැන් උපාදානංච පජානාති කියලා කිව්වේ මේ විදිහට උපාදානයේ තිබෙන බව දැනගන්නවා. දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රජානනය කරනවා කියන එකෙන් මෙන්න මේවා උපාදාන කියලා මේ කටපාඩම් කරගෙන මේ ටික දැනගන්නවා කියන එකෙන් නෙමෙයි. මේ උපාදානය පිළිබඳව හඳුනා ගන්නවා කියලා කියන්නේ පින්නතුනි මේ ඥානයක් කියලා කියන්නේ ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ ස්කන්ධ ධර්මතා ටික මත මේ විදිහට අපි උපාදාන වශයෙන් හැසිරෙනවා කියන එක. ඒක තමයි උපාදානංච පජානාති කියලා දේශනා කරන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මේ අනාත්ම වූ ස්කන්ධ ධර්මතා ටිකක් පවත්නා තැනක අපි ඒ ස්කන්ධ ටික මෙහි ඇති කරගන්න සංකල්පනාව පතිත කරලා කාම සහගත වස්තුන් විදිහට අපි අසුරු කරනවා. ඒ කියන්නේ දැන් අපිට ඇහැට ගැටෙන්නේ අනාත්ම රූපයක්. ඒ රූපේ ගෝචර කරගන්න ඇහැ අනාත්ම ධර්මයක්. මේ හේතු නිසා සකස් වූ ඇහැ රූපාදී මේ අනාත්ම ධර්මතා ටික ඇති තැනක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපතුණු වේදනා සංඥා සංඛාර විඥාන කියන වේදනා සංඥා සංඛාර කියන දේත් නාම රූප ප්‍රත්‍යයෙන් ඉපදුණු විඥානය කියන දේත් මේ ප්‍රත්‍ය නිසා හටගත්ත මේ දේවල් ටික කිසිම විදිහකින් පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මේ විදිහේ ස්කන්ධ ටිකක් හටගන්න තැනක අපි හිත පැත්තෙන් පුරුදු කරපු පනවගත්ත ප්‍රඥප්තියින් විදිහට දෙයක් දැනගන්නවා. දැනගන්නකම නෙමෙයි මෙතනදී ගැටලුව. අර ඇති කරගත්ත ප්‍රඥප්තියින් වස්තුව තුළ विद्यमान වන දෙයක් හැටියට දකිනවා. ප්‍රඥප්ති කියන්නේ අපි පනවගත්ත දැන් රුපියල් 5000ක් වටිනවා කියලා අපි කඩදාසි කොලයකට වටිනකමක් දෙන්නේ කොහෙන්ද? තමන්ගේ පැත්තේ අපි පනවගත්ත දෙයක් හැටියට. එතකොට ඒක අපි මේ පැත්තේ තමන් පනව ගන්න දෙයක්. ඒ පනවගත්ත ප්‍රඥප්තිය අපිට සජීවීකරණයට ලක් වෙන්නේ කොහොමද? සජීවීකරණයට ලක් වෙන්නේ අර අනාත්ම රූපය තුළට මනස පැත්තේ ඇති කරගන්න වටිනකම මනසින්ම ප්‍රක්ෂේපණය කිරීම. ඒක බාහිරට පතිත කරන අර වස්තුව වටිනවා කියලා අපි ඒක සජීවීකරණය කරගන්නවා. දැන් නොවටිනා රූපය අපිට අද වටිනවා. නොවටින රූපය අදට අද අපිට හම්බෙන වටිනා දෙයක් හැටියට. එතකොට අන්නේ නොවටිනා රූපය වටිනා දෙයක් හැටියට කල්පනා කරනකම නොවටිනා රූපය වටිනා දෙයක් හැටියට කල්පනා කරනකම තමයි අපිට කාම උපාදානය ඇති කරලා දෙන්නේ. කාම උපාදානය ඇති කරලා දෙන්නේ. ඇයි අර වටින දෙයට අපි ඇලෙනවා.
හැබැයි වටිනකම කවදාවත් රූපේ තිබ්බේ නැහැ. ඒක මේ පැත්තේ නොදන්නාකම නිසා අපි උපදෝගත්ත දෙයක ප්‍රතිඵලයක් තමයි වටිනා විදිහට ඒක පෙන්නවා කියප එක. අපි දැන් තණ්හා කරන්නේ වටිනා දෙයට. ඔබ තණ්හා කරන්නේ සංකල්පනාවකට නෙමෙයි. ඔබ තණ්හා කරන්නේ වටිනා කියන රූපෙට. වටින රුපියල් 5000කට තමයි ඔබේ කැමැත්ත උපදින්නේ. එහෙම නැත්නම් ඔබේ කැමැත්ත උපදින්නේ තමන්ගේ හිත පැත්තේ සංකල්පනාවකට නෙමෙයි. අපිට හැම වෙලාවකදී මේ සංකල්පනාව රූපෙ පැත්තේ පේන කොටයි ඒක උපදින්නේ. යථාර්ථය තමයි තමන්ගේ හිත පැත්තෙම උපදෝගත්ත දෙයකට තමයි අන්තිමේටම අපි කැමති වෙලා තින්නේ. නමුත් ඒක යථාර්ථය වුණාට අපිට පේන්නේ අපි රූපෙට කැමතියි කියලා. වෙනතනේ දැන් ඒ රූපෙට කැමතියි කියලා අපි කැමැත්ත ගෙනෙන දේ රූපය තුල තියනවා කියලා අපි ස්ථාවරත්වයකට පමුණවගෙන තියෙන තැනක අපි මේක දැනගන්නවා කියලා කියන්නේ නුවණින් දැනගන්නවා කියලා කියන්නේ අපි දන්නවා රූපය පැත්තේ එහෙම දෙයක් නොතිබෙනකොට අපි තමන්ගේ හිත පැත්තෙන් කොහොමද එහෙම දෙයක් උපදවගත්තේ කියලා. උපාදානය කියන දේ අපි ඇති කරගත්තේ කොහොමද කියන එක පිළිබඳව එයා දන්නවා. අන්න ඒ දැනුමට තමයි උපාදානංච පජානාති කියලා කියන්නේ. උපාදානයේ හැටියට හඳුනා ගන්නවා කියලා කියන්නේ කාම උපාදානයේ පිළිබඳව එයා දන්නවා කියන එක. එතකොට කාම උපාදානය ගැන දන්නවා කියලා කියන්නේ එයා සම්පූර්ණම ඒ අනාත්ම වූ ධර්මතා ටිකත් ඒ ධර්මතා ටික මත සංකල්පමය විදිහට අපි ඇති කරගන්න කැමැත්ත බැඳීම කියන දේත් එයා වෙන් වශයෙන් දකිනවා. ඒ දේ පතිත කරගන්න මෝඩකමක් දකිනවා. ඒ විදිහට තමයි ආ උපාදානංච පජානාති කියන තැනින් උපාදානය ඇති කරගන්නේ. දෘෂ්ටිය කියන දේත් එහෙමයි. දෘෂ්ටිය කියන්නේ එකක්, දිට්ඨි කියලා කියන්නේ වස්තු කියලා කියන්නේ එකක්. දෘෂ්ටියයි වස්තුවයි දෙකම එකක් බවට පත් වෙනකොට අපිට පේනවා මේ දෙකම එකම දේ හැටියට. මේ දෙකම එකම දේ හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දිට්ඨි වශයෙන් දැඩිව අල්ලගන්න කම තුල තියෙන තිබඳු දෙයක්මයි. ඒකට උපාදානංච පජානාති කියනකොට අපි හඳුනා ගන්නට ඕනේ අනාත්ම ධර්මතා ටිකක් ආත්ම හැටියට ගෙනවිත් දෙන. අනිත්‍ය ධර්මතා ටිකක් නිට්ටය හැටියට ගෙනවිත් දෙන. ඒ වගේම වටිනකමක් හෝ නොවටිනකමක් නොතිබුණු ධර්මතා ටිකක් වටින නොවටින හැටියට පෙන්වා දෙන මේ මනෝභාවය අපිට හසු වෙන්නට ඕනේ. මේ තමයි උපාදානයේ තියෙන ස්වභාවය කියලා. එතකොට මේ විදිහට උපාදානය පිළිබඳව අපි හඳුනා ගන්නකොට තණ්හා සමුදය උපාදාන සමුදය. උපාදානයේ උපදින්නේ ඇයි? උපාදානයේ උපදින්නේ තණ්හා සමුදය. තණ්හාව නිසා තමයි තණ්හා සමුදය තණ්හාවගේ හටගන්න බව නිසා තමයි උපාදානයේ හට ගැනීම තියෙන්නේ. තණ්හාව යෙදෙන්නේ නැත්නම් එතන උපාදානය යෙදෙන්නේ නැහැ. තණ්හාව යෙදෙනවා. තණ්හාව කියලා කියන්නේ සමුදය. තණ්හාව කියලා කියන්නේ සමුදය. එතකොට සමුදය අපිට තණ්හාව එතන යෙදෙන්නේ තණ්හා සමුදය තණ්හාවගේ හට ගැනීමෙන් උපාදානය හට ගන්නවා කියන දේ. එතකොට මේ තණ්හාවගේ හට ගැනීමෙන් උපාදානය හටගන්නේ නිකම්ම නෙමෙයිනේ. යම් තැනක තණ්හාව ඉපදුනා නම් තණ්හාව ඉපදුණු තැනම උපාදානය කියන දේ හට ගන්නවා කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඒ තණ්හාවට විතරක් ඒ කෘත්‍ය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. තණ්හාව උපදවන්නට හේතුුනේ අවිද්‍යා සංඛාර කියන මේ ධර්මය. අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ. එතකොට ඒ අවිද්‍යා සංස්කාර පෙරටු කරගත්ත තණ්හාව නිසා තමයි අපි මේ දේවල් වල ඇලීම ඇති කරගන්නේ. තණ්හාව කියන එකෙන් දකින්න ඇලෙනකම ආස කරනවා කියන එක. ඔබ සැප වේදනාවට ඇති කරගත්ත කැමැත්ත තමයි තණ්හාව. එතකොට තණ්හා ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත උපාදානය මොකක්ද? තණ්හා ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත උපාදානය තමයි අර කැමැත්ත ඉෂ්ට කරන බව රූපයේ තුල තියෙන දෙයක් හැටියට කල්පනා කරනවා. රූපයේ තුල තියෙන දෙයක් හැටියට කල්පනා කරනවා. ඒක ඒ පැත්තට දාලා බලනවා. එතකොට ඒ තමයි එතන ඇති කරගන්න අපිට කැමැත්ත මත ඇති කරගත්ත තණ්හාව මත ඇති කරගත්ත උපාදානය කියලා කියන දේ. එතකොට ඒ උපාදානය තමන්ගේ මනස තුල පවත්නා දැඩි ස්වરૂපයක්. මම හිතන්නේ ඒක තණ්හාව සහ උපාදානය අතර තියෙන වෙනස ඔබට පැහැදිලි කරගන්න එක වටිනවා. තණ්හාව කියලා කියන්නේ ඔබ ආසාව, ඔබේ හිතේ ඇති වෙන කැමැත්ත කියන දේ. එතකොට ඔබ කැමැති වෙන ආස කරන කමට වඩා
එහා ගියපු දෙයක් තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට ඒ තණ්හාව නිසා තණ්හාව ඇති තැනක ඔබ දකිනවා ඒ සැපසහගත වේදනාව තණ්හාව උපදින තැනක තියෙන සැපසහගත වේදනාව රූපයට අයිති රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට ඔබ දැඩිව විනිශ්චයකට බැස ගන්නවා. ඒක මනසේ ඇති වෙන ගති ස්වභාවයක්. මනසේ ඇති වෙන ක්‍රියාකාරී ස්වභාවයක්. අන්න ඒකට තමයි උපාදානය කියලා හඳුන්වන්නේ. අපි හිතනවා ඒක රූපෙට අයිති කියලා. අපි හිතනවා ඒක රූපේ තියෙන්නේ කියලා. එතකොට ඒක ඒ විදිහට හිතන්න හේතුුනේ රූපේ පැත්තෙන් ආපු සැප දෙයක් තියෙනවා කියලා විඳින කමක් අපි ළඟ තිබ්බ නිසා. නැත්නම් තණ්හාව කියන යමක් තිබ්බ නිසා තමයි උපාදානයට ඉඩකඩ හැදුනේ. තණ්හාව නැත්නම් උපාදානයට ඉඩ නැහැ. තණ්හා උපාදාන කියන එක මේක මේ ධර්මය එකට පවතින දේවල්. මේවා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. තණ්හාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම උපාදානෙ තියෙනවා. තණ්හාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම උපාදානෙ තියෙනවම තමයි. නිසා උපාදානංච පජානාති උපාදානය දැනගන්නවා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ සතර උපාදානය. උපාදාන සමුදය හැටියට දැනගන්නකොට අපි දැනගන්නට ඕනේ තණ්හාව නිසා තමයි උපාදානය උපදින්නේ කියලා. තණ්හාව නිසා තමයි උපාදානය උපදින්නේ. එතකොට දැන් අපිට මේක දුරු කරන්නට අවශ්‍ය නම් කොහොමද අපි මේක දුරු කරන්නේ? තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව දුරු කළොත් තමයි උපාදානය දුරු වෙන්නේ. තණ්හාව දුරු නොකොට උපාදානය දුරු කරනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. තණ්හාව දුරු කළොත් අපිට පුළුවන්කම තියෙනවා උපාදානය දුරු කරන්නට. තණ්හාව දුරු කළොත් උපාදානය දුරු කරන්නට පුළුවන්. ඒ තණ්හාව පවතින්නෙම අවිද්‍යා සංස්කාර ආදී මේ ධර්මයන් තියෙන තැනක. එතකොට ඒ තණ්හාව දුරු කරන්නට බෑ. අවිද්‍යා සංඛාර ආදී දේ දුරු නොකොට යම් කිසි විදියකින් තණ්හාව නැති කරා නම් ඒ තණ්හාව නිසා පැවතුණු උපාදානය කියන දෙයට ඉඩ ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේ වගේ ගැඹුරු ධර්ම කාරණාවක අපි අර්ථය ගන්නකොට අපිට ටිකක් අර බලන්නට වෙන වපසරිය අපිට තේරුම් ගන්නට මෙනෙහි කළ යුතු වපසරිය ඉතාමත් විශාලයි. එතකොට ඒ විශාලයි කියන එකෙන් අදහස් කරන්නේ තණ්හාව නිසා උපාදානය ඇති වෙන්නේ. තණ්හාව ඇති තැනක උපාදානය. අපි කියන්නේ. ඒකට තණ්හාව නිසා උපාදානය ඇති වෙන විදිය ගැන අපි කතා කරන්නට ගියාම අපිට පටිච්චසමුප්පාදය යෙදෙන ආකාරය පිළිබඳව අපිට තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු ටික නිසා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක පංචකයක් ඇති වෙනකොට ඒ විපාක පංචකය පිළිබඳව ඇති කරගනු ලබන වර්තමාන හේතු ටික තමයි අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ. පැහැදිලිද? දන්නේ නැහැ. අපි නැවත කිව්වොත් එහෙම දැන් අපි පටිච්චසමුපාදේ කතා කරනවා අංග 12ක්. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා. අපි මේ අංග 12ක් කතා කරනවා. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරං කියනකොට අවිජ්ජා පත්‍ය සංඛාරෝ කියනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා. නැතිනම් ඒක චිත්තක්ෂණික වාරයෙන් සංඛාරෝ කියලා කියනවා. අපි සංඛාරා කියලා කියනවා පොදුවේ ගන්නකොට. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියලා කියනකොට අවිද්‍යා සංස්කාර කියන හේතු දෙක විතරක් නෙමෙයි එතන තියෙන්නේ. මේ අතීත හේතු දෙක නිසා තමයි සංඛාර නිසා තමයි විඥානය උපදින්නේ කියලා කියනවා. කර්මය නිසා තමයි අපි උපදින්නේ. එතකොට කර්මයකට විතරක් උපදින එක හදන්න බෑ. ඒ නිසා මෙතන අවිජ්ජා සංඛාර කියලා වචන දෙකක් කතා කළාට පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී ඒක විස්තර කරලා දක්වනවා විග්‍රහ කොට බෙදා දක්වනවා. මෙතන තියෙනවා තව කරුණු තුනක්. ඒ තමයි තණ්හා උපාදාන භව. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව එතනදී කියන්නේ නැතුව ඒක සංගවා තියෙන්නේ. අවිජ්ජා සංඛාර කියනකොට අපි දැනගන්නට ඕනේ එතන තියෙනවා තණ්හා උපාදාන භව. දැන් අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. ලෝකේ යථාභූත ස්වභාවය අවබෝධ නොකරගත්තකම. යථාර්ථයේ තේරුම් නොගත්තකම තිබුණ නිසා තමයි අපි කුසල කර්ම කරන්නේ අකුසල කර්ම කරන්නේ ඒ කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙච්ඡාභි සංඛාර වශයෙන් අපි සංස්කාරයෝ නැවත නැවත උපදවන්නේ පිටතේ අපි සංස්කාරයෝ නැවත නැවත උපදවන්නේ කර්මය කියන දේ සිද්ධ කරන්නෙම
ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා. ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්නකම නිසා තමයි අපිට පින් කරන්න පුළුවන්කම, පව් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවත් මෙන්න මේ සංස්කාරයත් පවත්නා තැනක කර්මයට විතරක් ගිහිල්ලා තව තැනකට උපදවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කර්මයකට විතරක් ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ ඉපදවීම සිද්ධ කරන්නේ කොහොමද? ඒ ඉපදවීම සිද්ධ කරන්නේ තණ්හා උපාදාන භව කියන ටිකත් එක්ක කර්ම නිමිත්තකට තණ්හා වශයෙන් අපි නිකාන්ත තණ්හා කියලා කියන නිකාන්ත තණ්හාව උපදවා ගැනීම. ඒ වගේම උපගමනං උපාදානං කියලා කියන උපගමනේ උපාදානයයි කියලා. ඒ විදිහට අපි ඒ වෙත එළඹීම දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ කරන නිසා තමයි භවය සැකසෙන්නේ. භවයට අනුව තමයි ජාතිය සැකසෙන්නේ. එතන තමයි විඥානය කියලා කියන්නේ. එතකොට විඥානය කියලා කියන්නේ මොකද්ද? වර්තමාන මේ නාම රූපය අසුරු කරගත්ත විඥානය. ඒක විපාකයක්. ඒක මේ විපාක සම්තතියට අයිති දෙයක්. අතීත හේතු ටික තමයි අර කිව්වේ. කියන්නේ මේ භවයේ මේ ජීවිතේ අපි මේ ප්‍රතිසන්දි වශයෙන් එන්න හේතුන අතීත හේතු ටිකක් කිව්වා. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලා. වර්තමානයේ අපිට තියෙන විපාක ටික විඥාණය නාම රූප සලායතන පස්ස වේදනා. විඥාණයේ තියෙනවා නාම රූප තියෙනවා විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනකොට මොකද වෙන්නේ? ස්පර්ශ ආයතන ටික සකස් වෙනවා. ස්පර්ශ ආයතන ටික සකස් වෙනවා කියලා කියන්නේ සකස් වූ ස්පර්ශ ආයතන වලට බාහිර රූප ගැටෙනවා. එතකොට එතන වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා උපදිනවා. මේ තමයි වර්තමානයේ අපේ ජීවිතයේ සිදුවන සිදුවීම. මෙන්න මේ ටික සිදු වෙනකොට මේ ධර්මයන්ගේ විඥාන නාම සලායතන පස්ස වේදනා කියන මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දන්නේ නැති වෙනකොට එහි තිබෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නොදන්නකොට ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නිසා අර විපාක ධර්මතා ටික සත්වයේ පුද්ගලයෙක් කියලා අල්ලගන්න. ඒකට කියනවා අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා වර්තමානයේහි කර්ම රැස් කරගන්නවා. පින්පව් වශයෙන් ගත්ත කර්ම රැස් කරගන්නවා. එතකොට අපි වර්තමානයේ උපද්දගන්නේ තණ්හා කරනවා කියලා කියන්නේ. තණ්හා කරනවා කියලා කියන්නේ අර කර්ම සහගත මට්ටමකට. තණ්හාව කියන එක නියෝජනයක් විතරයි. ඒකේ ස්වභාවය ඇලෙනකම. එතකොට අර කර්මයකට තමයි තණ්හා කරන්නේ. මේ වර්තමාන හේතු අවිද්‍යාව සංඛාරය කියන දේත්. එතන අවිද්‍යාව කර්ම කියලා කියන තැන. තණ්හාව ඊට පස්සේ තියෙන්නේ. තණ්හාව තමයි අපිට පටිච්චසමුප්පාදයේ අංගයේ විදිහට ලැබෙන්නේ. එතකොට වේදනා පත්‍ය තණ්හා කියලා අපි කතා කරන්නේ. මෙතන වේදනාව නිසා තණ්හාව උපදිනවා කියලා. වේදනාව නිසා තණ්හාව උපදිනවා කියවට අපි දැනගන්නට ඕනේ වේදනාව නිසා කොහොමද තණ්හාව උපදින්නේ කියලා. වේදනාව නිසා තණ්හාව උපදින්නේ වේදනාව නිසා කෙලින්ම තණ්හාව ඇති කළා නෙමෙයි. වේදනාවේ සමුදය ආදී නොදන්න කම නිසා තමයි ඒ අවිද්‍යාව නිසා තමයි කර්ම සිද්ධ කළේ. කර්මය කියන තැනදී තමයි ඒ ඇති කරගත්ත චේතනාවත් එක්ක තමයි තණ්හාව කියන දේ පවතින්නේ. එතකොට ඒ තණ්හාව නිසා තමයි එතන උපාදානය කියන දෙයට ඉඩ තියෙන්නේ. එතකොට මේ හේතු ටික කතා කරන්නේ වර්තමාන හේතු විදිහට. වර්තමාන හේතුව විදිහට කතා කරනකොට ඔබට අනාගත භව ප්‍රතිසන්දියකට යන්නට හේතු වන හේතු ටිකක් විදිහට තමයි මේ හේතු ටික කතා කරන්නේ. මම හිතනවා මේ කියන කාරණාව බොහොම ගැඹුරු ඉතාම සියුම් කාරණාවක්. මෙතනදී උපාදානය කියන දේ විස්තර කරගන්නකොට අපි උපාදානයේ ආකාර කීපයකට විස්තර කරගත්තා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන මේ ටික ඉපදුනේ තණ්හාව නිසා කියලා. ඒතර තණ්හාව නිසා කොහොමද කාමයේ උපදින්නේ? තණ්හාව නිසා කොහොමද කාම උපාදානය උපදින්නේ? තණ්හාව නිසා ditthi උපාදානය උපදින්නේ කොහොමද? තණ්හාව නිසා සීලබ්බත උපාදානය උපදින්නේ කොහොමද? තණ්හාව නිසා අත්වාද උපාදානය උපදින්නේ කොහොමද? එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා තණ්හාව නිසා උපදිනවා නම් මේ තණ්හාව නිසා උපදිනවා කියන දේ තණ්හාව නිසා පවතිනවා කියන දේ උපාදානය කියන දේ උපදින්න හටගන්නේ මේක අවස්ථා කීපයක උපදින බව. ඒ තමයි වර්තමානයේහි කර්ම සිද්ධ කරන වෙලාවේදී උපදින දේ. ඒ වගේම චුති ප්‍රතිසන්දි අවස්ථාවලදී අපි
ඒ විපාක අපි කර්මයකට තණ්හා කරලා උපදිනවා කියන තැනදී සිද්ධ වෙන ධර්මතාවයත් විදිහට අපිට තැන් දෙකකදී මේ ලක්ෂණය තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට අපිට ඒක බෙදා ගන්න එක බොහොම පහසුයි. ඒ කියන්නේ අපි මේ ජීවිතයේදී මේ ජීවත් වෙනවා කියන තැනදී අකුසල ධර්ම උපදවනවා කියනකොට එතන උපදවන තණ්හාව සහ උපාදානයේහි ක්‍රියාකාරීත්වය මොකක්ද? එතකොට එතන පොදු අකුසල චිත්තයකට විතරයි. එතන පොදු අකුසල චිත්තයකට විතරයි. එතන කුසල චිත්තයන්ට පොදු නැහැ. එතකොට එතන මේ ඒ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය පිළිබඳව අපිට සමස්තයක් විදිහට පොදුවේ විග්‍රහ කරන්නට පුළුවන් තැනකට ඒකපත් වෙන්නේ නැහැ. මම හිතනවා කියන කාරණාව පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ මම තව ටිකක් සරල කරන්නට උත්සාහවත් වුණොත් දැන් අපි පින්කමක් කරනවා. පින්කමක් කරන වෙලාවේදී ඔබට එතනදී උපදින්නේ ඒ සිතේ උපදින්නේ තණ්හාව නෙමෙයි. එතකොට ඒ සිතේ උපදින්නේ ඔබට උපාදානය කියලා ඔය උපාදානය නෙමෙයි උපදින්නේ. එතකොට ඔබට එතනදී හටගන්න භවය කියලා කියනකොට ඒක නෙමෙයි. එතකොට වර්තමානයේ මේ කුසල කර්මයක් සිද්ධ කරනවා කියන තැනදී මේ කුසල කර්මයකට කෙලින්ම තණ්හා උපාදාන භව කියන ටික ඒ සිතේදී යෙදුණා කියන එක කියන්න සාධාරණ නැහැ. ඒක සහේතුක නැහැ. එතකොට ඒක අපි කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ ඒ කුසල සිත ඉපද නිරුද්ධ වුණාට පස්සේ ඇති වුණ සිදුවීමක් විදිහට. කුසල සිතේ පටිච්චසමුපාදයේ පෙන්නකොට අපිට ඔය විදිහට තණ්හා උපාදාන භව පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අදිමොක්ඛ පච්චය භව. අදිමෝක්ෂය නිසා භවය කියලා පෙන්නන. එතකොට එතන අපි කතා කරන ව්‍යවහාරයත් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ. වර්තමාන වෙලාවේදී අපි කොහොමද තණ්හා ප්‍රත්‍යක්පාදානය වෙනවා කියලා තේරුම් ගන්න. වගේම පොදුවේ අපි උපදිනවා කියන තැනකදී මෙතන හේතු ටික නිසා අනාගතයට අපි ප්‍රතිසන්දි වශයෙන් වැස ගන්නවා කියන තැනකදී කොහොමද මේ තණ්හා උපාදාන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගන්නට අවශ්‍යයි. අන්න ඒ විදිහට මේ දෙපැත්තෙන්ම අවබෝධ කර ගැනීමෙන් තමයි අපිට මේක හරියටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතකොට තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියලා කියනවා. තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි අපිට උපාදානෙ නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි තණ්හාවද නැති කළොත් ඒ නිසා අපිට පුළුවන් උපාදානෙ නැති කරන්නට. තණ්හාව නැති කළොත් උපාදානෙ නැති වෙනවා. මොකද තණ්හාව නැති කරන මාර්ගය අය මේවා අරිය අෂ්ටාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ආපහු අපිට සම්මා දිට්ඨිය මූලික කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය හම්බ වෙනවා. එතකොට එතනදී අපිට දකින්නට වෙනවා මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපහු දුක්ඛේ ඥාන. දුක පිළිබඳව දන්නකම. මොකක්ද මේ දුක පිළිබඳව දැනගත්තේ? අර උපාදානංච පජානාති කියලා කියපු තැන. උපාදානය කියන දේ මේ පැත්තේ උපද්ද ගත්තේ මෙන්න මේ වගේ සංකත ධර්මතා ටිකක් මතයි කියලා අපි තේරුම් ගන්නකොට අපි එතනදී හඳුනා ගන්නවා දුක්ඛ ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව. දුක්ඛ ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව. ඒක තමයි අපිට තණ්හාව නැති කරලා උපාදානය නැති කරන්නට තියෙන ක්‍රමය. ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය පිළිබඳව අවබෝධ කිරීම. එතකොට අපි දකිනවා අනිත්‍ය වූ ස්කන්ධය අනිත්‍යයි. දුක්ඛ ස්කන්ධය දුකයි, අනාත්ම වූ ස්කන්ධය අනාත්මයි කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අද අපිට මේ සම්මාදිට්ඨිය උපදව ගැනීම සඳහා අපි අපේ මානසිකාරයේ පැවැත්විය යුතු විදිය ගැන අපි මේ ධම්පර්යය ආශ්‍රය කරගෙන විමසලා බැලුවොත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අපි උපාදානය හඳුනා ගන්නා බව ඇති කර ගන්නට ඕනේ. උපාදානංච පජානාති කියලා කිව්වේ. උපාදානය දන්නවනම් එයා දන්න උපාදානය හැදුනේ හටගත්තේ කොහොමද? උපාදානය නැති කරන්නේ කොහොමද? ඒකට ප්‍රතිපදාව මොකද්ද කියලා. උපාදානය හටගත්තේ කොහොමද කියලා දන්නවනම් එයා උපාදානයක් දන්නවා. උපාදාන සමුදයක් නිරෝධයක් ප්‍රතිපදාවක් පිළිබඳව. මේක කරුණක් හරියට ග්‍රහණය කර ගැනීම ප්‍රමාණවත්. ඒකට උපාදානය පිළිබඳව හඳුනා ගන්නවා කියනකොට කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් උපාදානය අපිට උපදිනවා. උපාදානයේ උපදින්නේ මොන වගේ තැනකද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට උත්සාහවත් විය යුතුයි. එතකොට අපිට පේනවා ස්කන්ධයන්ගේ ස්වභාවය. ස්කන්ධයන්ගේ ස්වභාවය කාම වශයෙන් ගන්නට බැරි, ditthi වශයෙන් ගන්නට බැරි, සීල් වෘතවලට පදනමක් නැති ආත්මයක් විදිහට කල්පනා කරන්නට බැරි. හේතු නිසා සකස් වෙන සංකත ස්කන්ධ ධර්මයෝ
හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව අපි තේරුම් ගන්න. එතකොට ඒ අපි දකින්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණය. ස්කන්ධයන්ගේ විද්‍යමාන වන ස්කන්ධයන්ගේ පෙනෙන අනිත්‍ය ලක්ෂණය තමයි අපි මේ විදිහට තේරුම් ගන්නේ. එතකොට අපිට පේනවා ස්කන්ධය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔය ගත්තාම රූපේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මේ තමයි අනිත්‍ය. එතකොට අන්න අපිට අනිත්‍ය පිළිබඳව දකින්නකම තමයි අපිට අද ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමේදී වැදගත් වෙන්නේ. එතකොට අනිත්‍ය වශයෙන් පවත්නා ස්කන්ධයෝ ඒ අනිත්‍යතාවය නොදන්නාකම නිසාම ඒක කෙනෙක් පුද්ගලයෙක්යි කියලා අපි දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කර ගැනීම ditthi උපාදානයට වගකි. එහි සැපය පවතිනවායයි ඇලීම නැවත නැවතත් එහි පවතිනවායයි ගැනීම කාම උපාදානයට හේතුවක් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධයන්ගේ අනාත්ම ලක්ෂණයත් ප්‍රතිවේද කරනවා, අනිත්‍ය ලක්ෂණයත් ප්‍රතිවේද කරනවා, දුක්ඛ ලක්ෂණයත් ප්‍රතිවේද කරනවා. ඒ වගේම ඒ අනාත්ම බව නොදන්නාකම තිබුණොත් එතන උපාදානයන්ගේ ඉපදීම පිළිබඳවත් දකින්න. එතකොට උපාදානංච පජානාති කියනකොට ඒ කරුණ හාත්පස අපිට දැනුමක් තියෙන්නට ඕනේ. කාම උපාදානය කොහොමද ඉපදුනේ? එතකොට අපිට ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට පින්නතුනේ අපිට පේන්නේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව. ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව. ඒ කියන්නේ හේතු නිසා හටගත්ත මේ ස්කන්ධ ධර්මය හේතු නැතිවීමෙන් නැතිව යන බව අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට රෝධි විදිහට දුක් කියලා අවශ්‍ය වෙන තරමේ අපිට සම්මාදිට්ඨිය සම්පූර්ණ කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි අප උත්සාහවත් විය යුත්තේ. ඒ සඳහා තමයි අපි අපේ මානසිකාරය යොමු කළ යුත්තේ. ඒ නිසා ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්නට උත්සාහවත් වන ඔබ ස්කන්ධයන්ගේ ඒ තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ හේතු නිසා හටගන්න බව, හේතු නැතිවීමෙන් නිරුද්ධ වන බව අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න. එබඳු තැනක ස්කන්ධ ලක්ෂණය නොදන්නාකම නිසාමයි මේ විදිහට ලෝකේ අපි ඇසුරු කරන්නේ කියන කාම වශයෙන් හැසිරෙන්නේ කියන එක පිළිබඳව දකින්නට ඔබ උත්සාහවත් වෙන්න. එය ඔබට සම්මා දිට්ඨිය උපදවන්නට හේතුවක්, මාර්ගයක්, මූලාශ්‍රයක් බවට පත්වනවා. අපිට පුළුවන් මේ ඔස්සේ හෝ ඔබට තිබෙන ධර්ම ගැටලු පිළිබඳව මේ වෙලාවේදී සාකච්ඡා කරන්න, ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්න ගැටලු නැහැ වගේ. එහෙනම් දේශනාව අවසන් කරනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම තාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ මේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිළිපිලිසම හේතු පිසුලේම වේවා. ඒ වගේම මේ පිට සියලුම දෙනාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ මෙත්තා විහාරයේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු ඒ පූජනීය මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද සිත කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් බව සලසාගෙන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහෙන් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතුපටිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම මේ පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුව සිටිනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ හැම දිනාටම මේ උතුම් කුසලයේ උතුම් නිවනින් සැනසෙන්නට හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සිල් දෙනාටමත් ඒ වගේම තාක්ෂණික වශයෙන් ඒ සම්බන්ධතා කටයුතු ඒ සියල්ලම සංවිධානය කළ ඒ පින්වත් මහත්මයාටත් ඒ වගේම අපේ මනෝරියම් ඇතුළු ඒ පින්වත් ආරාධනා කරලා කටයුතු සිදු කළේ සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම නිර්වාණ සරණයි. අපි හාමුදුරන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා